අයබෝවන් දරුවනේ. අද අපි කතා කරන්න යන්නේ අපේ A-level සිලබස් එකේ තියෙන ඉතා වැදගත් කොටසක්. ඒත් එක්කම A-level වල විභාග ගණන් ගොඩාක් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන කොටසක්. මේක තමයි තාපසන්නේනි. ඇත්තටම මම පොඩි අපේ රිවිෂන් පාඩම ගැන පොඩ්ඩක් අවබෝධයක් ලබා දෙන්න. ගොඩාක් අය හිතනවා ෆිසික්ස් කියලා කියන්නේ ගොඩාක් ලොකු සිලබස් එකක්. සමීකරණ ගොඩාක් තියෙනවා. එහෙම නෑ දරුවනේ. ගොඩාක් ලොකු තියරි නෑ ෆිසික්ස් වල. පුංචි තියරි කොටස් ටිකක් තමයි තියෙන්නේ. ඔයාලා පොඩි තියරි කොටස් ටික සම්පූර්ණයෙන්ම කවර් කරගත්තොත් ගේමක් නැතුව ඔයාලට ගණන් ටික ඔක්කොම කරගන්න පුළුවන්. අපේ මේ අද රිවිෂන් පාඩමේදී අපි කරන්න යන්නේ සමීකරණ ඉගෙන ගමු අපි. සමීකරණේ දාලා අපි ගණන් ටිකක් හදමු. පැහැදිලිනේ? එතකොට මම ඔයාලට මෙතනදී උගන්වන්නේ ඔයාලට A-level සිලබස් එකේ වැදගත්ම වෙන තියරි කොටස් ටික. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඔයාලට සිලබස් එකේ තියෙනවනේ ඕනම කරන ටික. හරිද? අන්න ඔය හරය. ඒ කියන්නේ ප්‍රධානම කොටස් ටික තාපසන්නේනේ යටතේ අපි තියරි ටික චුට්ටක් මතක් කරගෙන ගණන් ටිකට යමු. හරිද? මම ප්‍රධාන වශයෙන් මෙතන ගණන් 10ක් 12ක් කතා කරන්නම් ඔයාලත් එක්ක. එතකොට හොඳට මම මේ කතා කරන තියරි ටික හොඳට අවබෝධයෙන් හොඳට ධාරණය කරගන්න පුළුවන් නම් මාත් එක්ක දැන් ෂෝට් නෝට් එකක් හදාගමු. මොකක්ද මේ තාපසන්නේනේ කියලා කියන්නේ කියලා. හරි සරලයි. මේක ගොඩාක් ලොකුවට ඔලුවට දාගන්න එපා. හරිද? තාපය කියලා කියන්නේ ලොකු අමාරු පාඩමක් නෙවෙයි. සමීකරණයේ දෙකයි තියෙන්නේ. ඔය සමීකරණ ටිකෙන් අපිට ඕනම ගානක් කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි සමීකරණේ හොඳට හසුරවන්න ඔයා ඉගෙනගෙන ඉන්න ඕනේ. මම මේ අද පාඩමේදී ඔයාලට ප්‍රධාන වශයෙන් උගන්වන්නේ මෙන්න මේ සමීකරණය ගණන් වලට අපි කොහොමද ප්‍රායෝගිකව යොදාගන්නේ කියලා. හරි. හොඳයි. A4 කොලයක් ගන්න. මාත් එක්ක මම ලියන තියරි කොටස් ටික A4 කොලේ පිරෙන්න හොඳ ලස්සනට පාට පෑන් දෙනවා නම් පාට පෑන් පාවිච්චි කරලා හොඳ ලස්සනට ලියා ගන්න. මේක තමයි තාපසන්නේනී කොටසේ ඔයාට ඕනම කරන දේවල් ටික. පැහැදිලිනේ? හරි. අපි යන් තාපසන්නේනී කොටසට. මොකක්ද තාපසන්නේනී කියලා කියන්නේ? මම සරලව කියා දෙන්නම්. හරිද? මම කියවනේ මේක තියරි පාඩම නෙවෙයි. ලෝහ දණ්ඩක් තියෙනවා. අපි ගමුකෝ ලෝහ දණ්ඩේ හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A කියලා. හරිද? හැබැයි ඔය ලෝහ දණ්ඩ තියෙන්නේ හොඳට තාප පරිවර්ණය කළා. හරිද? මොකක්ද ඔය තාප පරිවර්ණය කළා තියෙනවා කියලා කියන්නේ? නලයක් ගමුකෝ. නලය වතුර බටේ දිගේ තාපේ එක තැනකින් ඉඳන් තව තැනකට ගලාගෙන යනවා. වතුර බටයක් දිගේ එක පැත්තක ඉඳන් තව පැත්තකට ජලය ගලාගෙන යනවා. හරිද? නලේ සිදුරු නැහැ. කොහෙන්වත් පිල් වෙලා නැහැ. අන්න ඒ වගේ තමයි මේ ලෝහ දණ්ඩ ගත්තට පස්සේ එක පැත්තක ඉඳන් තව පැත්තකට තාපය ගලාගෙන යනවා. නමුත් කොහෙවත් සිදුරු නැහැ. නලයක් තුලින් වතුර බටයක් තුලින් වතුර එක පැත්තක ඉඳන් තව පැත්තකට ගලාගෙන යනවනේ. ගලාගෙන යන්නේ පීඩනය වැඩි පැත්තේ ඉඳන් පීඩනය අඩු පැත්තට. ඒ වගේ නලයක් තුලින් ගලාගෙන යනවා වගේම තමයි තාපය එක පැත්තක ඉඳන් තව පැත්තකට ගලාගෙන යන්නේ. ගලාගෙන යන්නේ උෂ්ණත්වයේ වැඩි තැනේ ඉඳන් උෂ්ණත්වයේ අඩු තැනට. උෂ්ණත්වයේ වැඩි T1 වල T2 වල අඩුයි. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තාපය ගලනවා. හරිද? තාපය ගලාගෙන යනවා. නලේ සිදුරු නෑ වගේ තමයි මේ ගලන තාපය කොහෙටවත් එළියට ලීක් වෙන්නේ නෑ. අඛණ්ඩව එක පැත්තක ඉඳන් තව පැත්තකට ගලාගෙන යනවා. අඛණ්ඩව යනවා. හරිද? අන්න ඒක තමයි අනවරතව ගමන් කරනවායි කියලා කියන්නේ. එතකොට මෙයා පරිවර්ණීය කරලා තියෙනවා. කොහෙවත් සිදුරු නැහැ. ඒ කියන්නේ තාපේ එළියට හානි වෙන්න දෙන්නේ නැහැ. ගලන තාපය එක පැත්තකින් ඉඳන් තව පැත්තට අඛණ්ඩව ගලාගෙන යනවා.
කැපිටල් A කියලා ගමු මෙයාගේ හරස්කඩ වර්ගඵලය. කැපිටල් A කියලා කියන්නේ නලයේ හරස්කඩ වර්ගඵලය. මාත් එක්ක ලියා ගන්න පුළුවන් නම් හොඳයි. මුලින්ම හොඳට අහගෙන ඉමු. හරිද? මං කියන තියරි කොටස් ටික හොඳට ධාරණය කරගන්න. කැපිටල් A කියලා කියන්නේ නලයේ හරස්කඩ වර්ගඵලය. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A. නලයේ දිග අපි ගමුකෝ සිම්පල් L කියලා. L කියලා කියන්නේ නලයේ දිග. එතකොට θ1 ඍණ θ2 කියලා කියන්නේ නලයේ දෙපස තියෙන උෂ්ණත්ව අනුක්‍රමණය. නලයේ දෙපස උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. හරිද? Q බෙදීම T කියලා ගන්න. මොකද්ද Q බෙදීම T කියලා කියන්නේ? තප්පරයක් තුලදී මෙයාගේ ගලාගෙන යන තාප ශක්තිය. හරිද? තප්පරයක් තුලදී ගලන තාප ශක්තිය. ඕකට කියනවා තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය. තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය. නැත්නම් තාපයේ ගලන ශීඝ්‍රතාවය කියලා කියනවා. හරි. තප්පරයකදී ගලාගෙන යන එක පැත්තකින් ඉඳන් තව පැත්තකට ගලාගෙන යන තාප ප්‍රමාණය Q බෙදීම T. හරිද? මෙන්න මේ සමීකරණය තමයි මේ පාඩමේම වැදගත්ම සමීකරණය. Q බෙදීම T සමානයි. Q බෙදීම T සමානයි KA. K කියලා කියන්නේ තාප සන්නායකතා සංගුණකය. උෂ්ණත්ව වෙනස θ1 ඍණ θ2 බෙදීම L. K කියලා කියන්නේ තාප සන්නායකතා සංගුණකය. හරි. තාප සන්නේනේ මෙන්න මේ සමීකරණේ විතරයි ඕනේ අපිට ගණන් හදන්න. ගොඩාක් වැදගත් සමීකරණයක්. Q බෙදීම T. තප්පරයකදී ගලන තාපය K කියලා කියන්නේ තාප සන්නායකතා සංගුණකය. කැපිටල් A කියලා කියන්නේ මෙයාගේ හරස්කඩ වර්ගඵලය. දැන් තාපය ගලාගෙන යන්නේ දකුණු අත පැත්තටනේ. ගලන දිශාවට ලම්බකව තියෙන වර්ගඵලය. තාපය ගලාගෙන යන්නේ දකුණු දිශාවට දරුවනේ. තාපය දකුණු දිශාවට ගලාගෙන යනවා ඊට ලම්බකව තියෙන වර්ගඵලය තමයි කැපිටල් A. තාපය ගලන දිශාවට ලම්බකව තියෙන වර්ගඵලය තමයි කැපිටල් A. θ1 ඍණ θ2 කියලා කියන්නේ නලයේ දෙපැත්තේ තියෙන වැරදුනා. දණ්ඩේ දෙපැත්තේ තියෙන උෂ්ණත්ව වෙනස. L කියලා කියන්නේ දණ්ඩේ දිග. ඔන්න ඕක තමයි තාප සන්නායකතාවයේ තියෙන එකම වැදගත්ම සමීකරණය. හරි. දැන් මම පාඩම් කරගමු. මම කියවනේ ඔයාලා ඒක ඕගොල්ලයක් ගන්න. අරගෙන ලියා ගන්න මාතෘකාව. තාප සන්නයනේ ලියලා මේ කොටස් ටික තමයි ලියා ගන්න ඕනේ. අපි මේ කැලලට කියනවා උෂ්ණත්ව වෙනස. නලයේ උෂ්ණත්ව වෙනස බෙදීම නලයේ දිග. ඕකට කියන නම තමයි උෂ්ණත්ව අනුක්‍රමණය. උෂ්ණත්ව වෙනස දිගෙන් බෙදුවට පස්සේ කියන නම තමයි උෂ්ණත්ව අනුක්‍රමණය. θ1 ඍණ θ2 බෙදීම L. මේ කැලලට කියන නම තමයි උෂ්ණත්ව අනුක්‍රමණය. හරි. මේක තමයි තාප සන්නේනේ කියන කොටසේ ඔයා දැනගෙන ඉන්න ඕනේ එකම සමීකරණය. මේ සමීකරණය පුළුවන් නම් අද මම දැන් කතා කරන සමීකරණයට අදාළව තියෙන ගණන් ටික ඔක්කොම ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. විභාග ගැටලු ගොඩක් පුළුවන් වෙනවා මේ සමීකරණයවත් දන්නවනම්. හරි ලේසි. ෆිසික්ස් කියන්නේ මහ ලොකු අමාරු පාඩමක් නෙවෙයි. ඔයා සමීකරණේ දන්නවනම් සමීකරණේ එහෙට මෙහෙට හසුරවන්න දන්නවනම් හරි ලේසි. මහ දෙයක් නෙවෙයි. ලකුණු ගන්න ලේසිම සබ්ජෙක්ට් එක. තියරි කොටස් ගොඩක් නැහැ. පොඩි සමීකරණ ටිකක් තියෙනවා. ඔයාට කඩපාඩම් කරගන්න. අපි බලමු දැන් මේ සමීකරණය පාවිච්චි කරලා අපි ගණන් ටිකක් හදන්න. මුලින්ම තාප සන්නේනී කියලා ලියලා මේක ඇඳගෙන
මේ සියලුම දේවල් ටික ලියා ගමු. හරිද? මේ සියලුම ටික ලියා ගමු. දැන් පාඩම් කරන්න මේ සමීකරණය. හරිද? මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට මේ සමීකරණයේ ලියලා ඉවර වෙලා දැන් පාඩම් කරන්න. කොලයක් අරන් ලියන්න. දෙතුන් පාරක් මේ සමීකරණය ලියන්න. වෙලාව මදි නම් වීඩියෝ එක ටිකක් නවත්තලා මේ සමීකරණය ලියන්න. ලියලා හොඳට පාඩම් කරගන්න. දැන් තමයි ඔයාලගේ පාඩම් කරන වෙලාව. දැන් පාඩම් කරගන්න මේ සමීකරණය. අපි ඊට පස්සේ බලමු මේ සමීකරණේ දාලා ගණන් කිහිපයක් හදන්න. ලියා ගමු ඔය ටික. මම ආයි කියන්නම් කැපිටල් A කියලා කියන්නේ නලයේ හරස්කඩ වර්ගඵලය, L කියලා කියන්නේ නලයේ දිග, θ1 ඍණ θ2 කියලා කියන්නේ නලයේ දෙපස තියෙන උෂ්ණත්ව වෙනස, Q බෙදීම T කියලා කියන්නේ තප්පරයක් තුලදී ගලාගෙන යන තාපන ප්‍රමාණය. තප්පරයක් තුලදී ගලාගෙන යන තාපන ප්‍රමාණය. K කියලා කියන්නේ තාප සන්නායකතා සංගුණකය. අපි මෙන්න මේ කෑල්ලට විශේෂ නමක් කියනවා. θ1 ඍණ θ2 බෙදීමේ මේ ප්‍රකාශනයට කියනවා උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. හරි. වෙලාව මදි නම් වීඩියෝ එක ටිකක් නවත්තලා මේ තියරි කොටස් ටික සම්පූර්ණයෙන්ම ලියා ගමු. ඒත් එක්කම මම තව පුංචි දෙයක් කියන්නම්. දැන් මම කියවනේ මෙයා හොඳට තාප පරිවර්ණී කරලයි කියලා. එතකොට තාප පරිවර්ණී කරපු දණ්ඩ එක පැත්තකින් ඉඳන් තව පැත්තකට උෂ්ණත්වය ගමන් කරනවා. අණුවෙන් අණුව තාපේ එක පැත්තකින් ඉඳන් තව පැත්තකට ගලාගෙන යනවා. ගලාගෙන යද්දී ක්‍රමක්‍රමයෙන් උෂ්ණත්වය එක පැත්තකින් ඉඳන් තව පැත්තකට යද්දී උෂ්ණත්වයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මං කියනවා ඒ කියන්නේ මේක ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒකාකාරව අඩු වෙනවා. දණ්ඩ පරිවර්ණය කරලා තියෙනවා නම් මොකද දන්නවද වෙන්නේ? මේ කෙළවරේම තියෙන අණුව තාපය උරාගෙන යම් ප්‍රමාණයක් තාපය උරාගෙන එයාගේ චාලක ශක්තිය වැඩි කර ගන්නවා. ඉතුරු ප්‍රමාණය දෙනවා ඊළඟ අණුවට කම්පණය වෙන්නේ කියලා. ඒ වගේ අණුවෙන් අණුව තාපේ එක පැත්තකින් ඉඳන් තව පැත්තකට ගලාගෙන යනවා. මේ වගේ හොඳට පරිවර්ණය කරලා තියෙන දණ්ඩක උෂ්ණත්ව අනුක්‍රමණය නැත්නම් උෂ්ණත්ව බැස්ම නියතයි. හරිද? මන් නලයේ දිගත් එක්ක එයාගේ උෂ්ණත්වය ප්‍රස්සාරගත කරොත්. හරිද? නලයේ දිගත් එක්ක අපි ප්‍රස්සාරගත කරනවා එයාගේ උෂ්ණත්වය. x අක්ෂයට දානවා නලයේ දිග. y අක්ෂයට දානවා අපි මේකත් එක්කම යන්කො නේද? ප්‍රස්සාරයත් එක්කම නලයත් මේ නලයේ මන්ට වැරදුනා. දණ්ඩ. හරිද? මේක ඇවිල්ලා දණ්ඩේ දිග. මේක ඇවිල්ලා උෂ්ණත්වය. හරිද? මේක පරිවර්ණය කරලා තියෙන දණ්ඩකට විතරයි එන්නේ. හරිද? පරිවර්ණය කරලා තියෙන දණ්ඩ. මේ කෙළවරේ උෂ්ණත්වය T1. හරිද? මේ කෙළවරේ උෂ්ණත්වය T2. උෂ්ණත්වය ක්‍රමානුකූලව ඒකාකාරව අඩු වෙනවා. T1 වලින් ඉඳන් T2 වෙනකම්. උෂ්ණත්ව බැස්ම නැත්තම් අපි කියනවා උෂ්ණත්ව අනුක්‍රමණීය දණ්ඩ දිගේ ඒකාකාරයි. දණ්ඩ දිගේ ඒකාකාරව උෂ්ණත්වය බහිනවා. දණ්ඩ දිගේ ඒකාකාරව බහිනවා. මේකට ලියා ගන්න ඕනේ මාතෘකාව තමයි පරිවර්ණය කරපු දණ්ඩක දිග සමග උෂ්ණත්වයේ විචලනය. පරිවර්ණය කරපු දණ්ඩක දිග සමග ඒකාකාරව උෂ්ණත්වය අඩු වෙනවා. පරිවර්ණය කර දණ්ඩක ලියා ගමු. පරිවර්ණය කරපු දණ්ඩක
දණ්ඩේ දිග සමග උෂ්ණත්වයේ විචලනය පරිවර්ණය කළ දණ්ඩක දණ්ඩේ දිග සමග උෂ්ණත්වයේ විචලනය පරිවර්ණය කළ දණ්ඩක දණ්ඩේ දිග සමග උෂ්ණත්වයේ විචලනය මේක ඇඳ මේක ප්‍රස්ථාරය ඇඳ ගන්න මේ දණ්ඩ තියෙනවානේ ලෝහ දණ්ඩ ලෝහ දණ්ඩ යටින්ම අපි මේ ප්‍රස්ථාරය ඇඳ ගමු x අක්ෂයට ගන්නේ දණ්ඩේ දිග y අක්ෂයට ගන්නේ දණ්ඩේ උෂ්ණත්වය x අක්ෂයට දණ්ඩේ දිග ගමු අපි y අක්ෂයට උෂ්ණත්වය ගමු හරි ඊට පස්සේ අපි යම් පරිවර්ණය කරලා නැහැ පරිවර්ණය කරලා නැති දණ්ඩක ඒකාකාර උෂ්ණත්වයේ බඳින්නේ නැහැ හරිද පරිවර්ණය කරලා නැහැ කියලා කියන්නේ බටයක් ගත්තොත් බටේ තනින් තනින් ලීක් වතුර ගලාගෙන යන අතරතුර එළියට තාපය වතුර ටික එළියට ලීක් වෙනවා හරිද එතකොට උෂ්ණත්වය ඒකාකාරව අඩු වෙන්නේ නැහැ ඇයි මෙයාගේ තාපය ගලාගෙන යන අතරතුර එළියට තාපය ගලනවා. එතකොට දණ්ඩේ දිගත් එක්ක උෂ්ණත්වයේ ඒකාකාරව අඩු වෙන්නේ නැහැ. නමුත් උෂ්ණත්වය අඩු වෙනවා ඒකාකාර නැහැ. හරි උෂ්ණත්ව අනුක්‍රමණය ඒකාකාරව සිදු වෙන්නේ නැහැ. මේ වගේ. ලියමු මාතෘකාව පරිවර්ණය කර නොමැති තාප පරිවර්ණී කළ නොමැති දණ්ඩක දිග සමග උෂ්ණත්වයේ විචලනය පරිවර්ණී කළ නොමැති දණ්ඩක දිග සමග උෂ්ණත්වයේ විචලනය පරිවර්ණී කළ නොමැති දණ්ඩක දිග සමග උෂ්ණත්වයේ විචලනය දණ්ඩ ඇඳගමු දණ්ඩට යටින්ම එයාගේ උෂ්ණත්වය විචලනය වීම ඇඳගමු ප්‍රස්ථාරගත කරගමු ඒත් එකම දරුවනි අපිට ඒ ලෙවල් වලදී ඔයාලා ගොඩක් වෙලාවට හැම වෙලෙම වගේ කතා කරන්න තියෙන්නේ පරිවර්ණය කරපු දණ්ඩක් ඒ කියන්නේ උෂ්ණත්වය ඒකාකාරව එක පැත්තකින් ඉඳන් තව පැත්තකට අඩු වෙනවා උෂ්ණත්වය ඒකාකාරව අඩු වෙනවා එක පැත්තකින් ඉඳන් තව පැත්තකට උෂ්ණත්වය ඒකාකාරව අඩු වෙනවා හරි මේක පරිවර්ණී කර නොමැති දණ්ඩක් මේව ගැන අඩුයි වැඩිපුරම තියෙන්නේ තාප පරිවර්ණී කරපු දණ්ඩු උෂ්ණත්ව අනුක්‍රමණීය නියතයි මේක අපි අඳගමු හරි දරුවනි මේවා තමයි තියරි හරිද මම මේ තියරි පාඩම උගන්වන විදියට අකුරෙන් අකුර ඉගෙනුවේ නැහැ මේ කොටස් ටික තමයි ඔයා දැනගෙන ඉන්න ඕනේ මේක තමයි ඔයාගේ ෂෝට් නෝට් එක මේ කරපු තියරි කොටස් ටික විශේෂයෙන්ම තාප සන්නායකතාවයේ සමීකරණ හොඳට පාඩම් කරගන්න ඒක තමයි ඔයාට අත්‍යවශ්‍යම සමීකරණي මතක නැත්තම් දෙතුන් පාරක් ලියලා ඕක හොඳට ප්‍රැක්ටිස් කරන්න. දැන් ගොඩක් ළමයින්ට මම කිව්වා වගේ තියරිත් හොඳට පුළුවන්. නමුත් ගානකට ගියාට පස්සේ ඉර වෙනවා. ඒ කියන්නේ ඔයාට ගණන් කරලා පුරුදු නැති එක. අපි පොඩ්ඩක් ගණන් වලට යමු. හරිද? මම දැන් ඔයාලට ওই කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා මේකේ ටියුට් එක. හරිද? ගණන් 10ක් විතර තියෙනවා. අපි ওই ගණන් 10 සාකච්ඡා කරන්නයි යන්නේ. පුළුවන් නම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තලා PDF එකේ තියෙන ගණන් ටික කරලෙමු. හරිද? තනියෙන් උත්සාහ කරන්න. බැරි වුණාට කමන්නේ. හරිද? බැරි වුණාට කිසි අවුලක් නැහැ. හරිද? වැදගත් දේ තමයි ඔයා තනියෙන් උත්සාහ කරන්න.
හරිද? මොකද අපි මේක ප්‍රැක්ටිස් එකක් කරන්න යන්නේ ප්‍රැක්ටිස් එකක්. හරිද? අපි යම් පළවෙනි ගානට. හරිද? පොඩ්ඩක් වීඩියෝ එක කරලා මේ මං හිතනවා වීඩියෝ එක ඔයාලා පොඩ්ඩක් නවත්තලා ගණන් ටික තනියෙන් උත්සාහ කරයි කියලා. හරිද? ඔයා ගණන් ටික තනියෙන් උත්සාහ කරන්න. උත්සාහ කරලා ඉවර වෙලා බලමු ඔයාගේ උත්තර ටික හරිද කියලා. හරිද? බැරි වුණාට ගැටලුවක් නැහැ. වීඩියෝ එක ඔතනින් නවත්තලා පහළ තියෙන ගණන් ටික තනියෙන් උත්සාහ කරන්න. ඊට පස්සේ බලමු ඔයාගේ උත්තර ටික හරිද කියලා. හරි. අපි පළවෙනි ගානට යමු. ලෝහ දණ්ඩක දෙකලවර. පළවෙනි එක. මං කියවනේ මේ ගණන් ටික කරන්න කලින් ඔයා තනියම උත්සාහ කරලා දින්න ඕන. ලෝහ දණ්ඩක දෙකලවර සෙල්සියස් 100, සෙල්සියස් 0 පවතින ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් ඇති. හරස්කඩ වර්ගඵලයේ ඒකාකාරයි. ඕන ගාන කියවන ගමම පොඩි රූප සටහනක් දාගමු මේ වගේ. සෙල්සියස් අංශක 100යි සෙල්සියස් අංශක 0යි. තාප පරිවාරයකට අහුවෙන් ආවරණය කර හොඳට තාප පරිවර්ණය කරලා ලියන්න. ඔය නොකිය කියන්නේ උෂ්ණත්වයේ ඒකාකාරව බහිනවයි කියලා. දණ්ඩේ දිග සෙන්ටිමීටර් 100යි. දණ්ඩට සෙන්ටිමීටර් 100ක දිගක් තියෙනවා. හරි. අනවරත අවස්ථාවේදී දෙකලවර සිට සෙන්ටිමීටර් 20ක් දුරින් පිහිටි ලක්ෂවල සහ මධ්‍ය ලක්ෂ්‍ය උෂ්ණත්වයේ සොයන්න. හරි ලේසි. මේ සෙන්ටිමීටර් දැන් ඔළුවට ගියා. පරිවර්තනය කළා ඉන්නේ මේකේ උෂ්ණත්වයේ ඒකාකාරව බහිනවා. උෂ්ණත්වයේ ඒකාකාරව බහිනවා. අඩු වෙනවා. මෙතන 100යි මෙතන 0යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 100ක් කින් සෙල්සියස් අංශක 100ක් අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර් 100යි. සෙන්ටිමීටර් 100කින් සෙල්සියස් 100ක් බස්සනවා. එහෙනම් සෙන්ටිමීටර් එකකින් කොච්චරක් බස්සනවද? අඩු කරනවද? උෂ්ණත්ව බැස්මක් තියනවද? එකයිනේ. සෙන්ටිමීටර් 100ක සෙල්සියස් අංශක 100ක් බස්සනවා. එහෙනම් සෙන්ටිමීටර් එකකින් උෂ්ණත්වය අඩු වෙනවා සෙල්සියස් 1ක්. මේක අහලා තියෙනවා 20 බැගින් වෙච්ච ලක්ෂවල උෂ්ණත්වය. අපි හිතමුකෝ මෙතන ඉඳන් මෙතනට 20යි. 20යි 20යි 20යි. මෙතන A B C B. මේ දුර 20යි. හරිද? මේ දුර සෙන්ටිමීටර් 20යි. මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර් 20යි. මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර් 20යි. මෙතන ඉඳන් මෙතනට 20යි. මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර් 20යි. 1යි 2යි 3යි 4යි 5යි. ඔය විදිහට තමයි සෙන්ටිමීටර් 100 හැදිලා තියෙන්නේ. දැන් සෙන්ටිමීටර් එකකින් සෙල්සියස් එකක් බස්සනවා නම් අඩු වෙනවා නම් සෙන්ටිමීටර් 20කින් කොච්චරක්ද? සෙන්ටිමීටර් 20කින් සෙල්සියස් 20ක් අඩු වෙනවා. ඉතින් හරි සරලයිනේ. 100යි 20ක් අඩු වෙනවා. එතකොට ඒ වල උෂ්ණත්වය කීයද? ඒ වල උෂ්ණත්වය කීයද? 100 තිබ්බා 20ක් අඩු වුණා. 20ක් බස්සනවා. එහෙනම් 80යි. B වලද කීයද? C වලද කීයද? D කීයද? B වලද කීයද? මෙතන 80ක් තිබ්බා. මෙතනම දාන්න සෙල්සියස් 80යි. මෙතන කීයද එහෙනම්? මෙතන තව 20ක් බැස්සට පස්සේ සෙල්සියස් 60යි. තව 20ක් බයිනවා. 40යි. තව 20ක් බයිනවා. 20යි. තව 20ක් බැස්සට පස්සේ මෙතන බිංදුවයි. හරි ලේසි. තියරි එක තමයි අපි ඉගෙන ගත්ත දේ තමයි මෙයාව පරිවර්තනය කළා තියෙන්නේ. ඒ කියන්නේ ඒකාකාරව එක පැත්තකින් ඉඳන් තව පැත්තකට ඒකාකාර උෂ්ණත්ව බැස්මක් තියෙන උෂ්ණත්වයේ ඒකාකාරව අඩු වෙනවා. ඕක තමයි අපි මේ කැලේදී ඉගෙන ගත්ත දේ. ඊට පස්සේ අහලා තියෙනවා මැද. මැද කියලා කියන්නේ හරියටම 50කට. හරි. මේක මේ වගේ දැනගන්න. හරි. හරි සරලයි නේ.
මැද. එතකොට සෙන්ටිමීටර් 50ක් ඉදි කොච්චරක් බස්සනවද? සෙල්සියස් 50ක් බස්සන. සෙල්සියස් 50ක් බස්සන. එතකොට මෙතන 100යි. 50ක් බැස්සට පස්සේ මැද උෂ්ණත්වය කියලා ලියමු. මැද උෂ්ණත්වය සෙල්සියස් අංශක 50යි. සෙන්ටිමීටර් එකකින් 1 සෙල්සියස් අංශකයක් බස්සනවා. අඩු කරනවා. එතකොට සෙන්ටිමීටර් 50ක් ගියාට පස්සේ සෙල්සියස් අංශක 50ක් අඩු වෙනවා. හරි. බලන්න ඔයාලගේ අඩුපාඩු හදාගන්න. B වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 60යි. C වලදී 40යි. B වලදී 20යි. සමීකරණය වුණේ නැහැ තාම නේද? හරි ඊළඟ ගණන් වලදී බලමු අපි කොහොමද සමීකරණය පාවිච්චි කරන්නේ කියලා. හරි බලමු අපි දෙවෙනි ගානට යමු. එක් කෙලවරක් සෙල්සියස් අංශක බිඳුවේ ඇති අයිස් සහ ඕන රූප සටහනක් ඇඳගන්න. ඒක හරි. එක් කෙලවරක් සෙල්සියස් අංශක බිඳුවේ සහ ජල මිශ්‍රණයක තබා ඇති හරස්කඩ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා. දණ්ඩක් තියෙනවා. දණ්ඩේ හරස්කඩ වර්ගඵලය මම E කියලා දාන්නම්කෝ. හරස්කඩ වර්ගඵලය 12යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් වර්ග මීටර් කරන්න 10 රින 4ෙන් වැඩි කරනවා. ඒ කොහොමද? වර්ග සෙන්ටිමීටර් නේද? සෙන්ටි කියලා කියන්නේ කීයද? වර්ග සෙන්ටිමීටර්. එතකොට සෙන්ටි වලට මේ වර්ගයත් අයිති. වර්ග සෙන්ටිමීටර්. එතකොට සෙන්ටි කියලා කියන්නේ 10 රින 2යි. 10 රින 2 වර්ගය. මට සෙන්ටි එපා. සෙන්ටි වෙනුවට 10 රින 2 දැම්මා. අන්න වර්ග මීටර වලට හරව ගත්තා. අනිත් කෙලවර සෙල්සියස් අංශක හිමාලයේ පවතී. හරි. මේ කෙලවර සෙල්සියස් අංශක 100යි. මේ කෙලවර සෙල්සියස් අංශක 0යි. මෙතනට අයිස් කෑල්ල ගෑවෙන්න කියලා දෙනවා. දණ්ඩේ දිග සෙන්ටිමීටර් 40යි. දිග L කියලා දාමුකෝ සෙන්ටිමීටර් 40. 40 වැඩි කිරීම 10 රින 2යි මීටර. එතකොට මෙයාගේ දිග සෙන්ටිමීටර් මෙයාගේ දිග L කියලා දාමු. හරිද? දිග ඇවිල්ලා සෙන්ටිමීටර් 40. මෙයාගේ හරස්කඩ වර්ගඵලය A. A වල හරියට අපි දන්නවා. තාප සන්නායකතාවයේ කේවලගේ 400යි වොට් m ඍණ 1 කෙල්විනයට. අයිස් වල විලීනයේ විශිෂ්ට ගුප්ත තාපය 10^5 ජූල් කිලෝග්‍රෑමයට නම් අනවරත අවස්ථාවටපත් වූ පසු අනවරත අවස්ථාව කියලා කියන්නේ දණ්ඩ තුලින් හැම වෙලෙම ඒකාකාරව තාපය එක පැත්තක ඉඳන් තව පැත්තකට නොකඩවා අඛණ්ඩව ගලාගෙන යනවා. මිනිත්තුවකදී දිය වෙන අයිස් කන්දේ වෙන කාලය ඇවිල්ලා තප්පර 60යි මිනිත්තු 1යි. හරි. දැන් බලමු දණ්ඩ දිගේ තාපය ගලාගෙන යනවනේ. උෂ්ණත්වයේ වැඩි තැනින් ඉඳන් උෂ්ණත්වයේ අඩු තැනට තාපය ගලාගෙන යනවා. මේක හොඳට තාප පරිවර්තනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ තුලින් ගලාගෙන යන තාපය ගලාගෙන ගිහිල්ලා අයිස් කුට්ටියට අයිස් කැටයට වැදිලා අයිස් කැටය දිය වෙනවා. ඒතර අයිස් කැටේ කාගෙන්ද තාපය ගන්නෙ? ගලාගෙන ඉන තාපය දණ්ඩ දිගේ ගලාගෙන ඉන තාපය අයිස් කැටේ උරා ගන්න. අයිස් කැටේ උරාගෙන සෙල්සියස් අංශක බිඳුවේ ඉන්න අයිස් කැටේ සෙල්සියස් අංශක බිඳුවේ ජලයේ බවට පරිවර්තනය වෙනවා. එතකොට සෙල්සියස් අංශක බිඳුවේ අයිස් කැටය සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට පත් වෙන්න අවශ්‍ය කරන තාපය මොකක්ද? Q සමානයි ml. මතකද ගන්න සමීකරණය. Q සමානයි ml. Q කියලා කියන්නේ මොකක්ද? තාපය උරා ගන්න නැත්නම් ලබා ගන්න තාපය. M කියලා කියන්නේ ස්කන්ධය. L කියලා කියන්නේ විලයනේ විශිෂ්ට ගුප්ත තාපය. දන්නේ නැත්නම් මේ සමීකරණය ලියා ගන්න. අවස්ථා විපර්යාසයක් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඝන අවස්ථාවේ තියෙන අයිස් කැටය ද්‍රව අවස්ථාවේ අයිස් කැටය බවට පරිවර්තනය වෙනවා. මුලින්ම බලමු මෙයාගේ තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය. Q බෙදීම T සමීකරණය දාමු. K A උෂ්ණත්ව වෙනස T1 ඍණ T2 බෙදීම L. හරි සරලයි මේ සමීකරණයට ආදේශ කළ Q හොයමුකෝ. හරිද? දැන් අපිට හොයන්නේ මේ ඉන්නේ තප්පරයකදී ගලාගෙන යන තාපය. හරි. ආදේශ කරමු. Q
කාලය කීයද? කාලය ඇවිල්ලා තප්පර 60යි. k වලගේ දන්න. k 400යි. වර්ග මීටරයට වෝල්ට්. sorry වෝල්ට්. හරි. මේක a වලගේ 12 වැඩි කිරීම 10 ඍණ 4යි. සම්මත ඒකක වලින් දාන්න ඕනේ. ඒතර උෂ්ණත්ව වෙනස කීයද? මෙයාගේ 100යි මෙයාගේ බිඳුවයි. 100 ඍණ බිඳුව බෙදන්න. මෙයාගේ දිග කීයද? දිග දන්නවා. 40 වැඩි කිරීම 10 ඍණ 2යි. මේකෙන් හොයමු q. q කීයද බලන්න. හරිද? q උක්ත කරන්න. එතකොට 60 කියන එක දකුණු අත පැත්තට යන එක විතරයි නෙවෙන්නේ. 60 කියන එක දකුණු අත පැත්තට යනවා. එතකොට 400 වැඩි කිරීම 12 වැඩි කිරීම 10 ඍණ 4 වැඩි කිරීම 100 බෙදීම 40 වැඩි කිරීම 10 ඍණ 2 වැඩි කිරීම 60. ඔන්න q හෙව්වා. ඉතින් මේ තාපය දණ්ඩ දිගේ ගලාගෙන යන තාපය කොච්චර කාලයකදීද? මිනිත්තුවකදී. ඉතින් මිනිත්තුවකදී ගලන තාපය උරා ගන්නවා මේ අයිස් කැටේ. මිනිත්තුවකට ගලාගෙන යන තාපය උරා ගන්නවා අයිස් කැටේ. අයිස් කැටේ උරාගෙන මොකද කරන්නේ? දිය වෙනවා. ඉතින් මේ q කියන එක අරගෙන ගිහිල්ලා ආදේශ කරමු මෙන්න මේ සමීකරණය. ඔයාලට සුළු කිරීම බාරයි. අයිස් කැටේට ලැබෙන තාපය දණ්ඩ දිගේ ගලන තාපය අයිස් කැටේ උරා ගන්නවා. q කියලා කියන්නේ ලබා ගන්නා වූ පිට කරන තාපය. දැන් නැත්තම් ලියා ගමු අපි. ලබා ගන්නා වූ පිට කරන තාපය. m කියලා කියන්නේ අයිස් කැටේ ස්කන්ධය. දිය වෙන ස්කන්ධය. ඒ තාපේ උරාගෙන දිය වෙනවනේ. L කියලා කියන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. L වලගේ අපිට දීලා තියෙනව නේද? 3 වැඩි කිරීම 10 බල 5යි. L ආදේශ කරමු. 3 වැඩි කිරීම 10 බල 5යි. දැන් නොදන්න එකම පදේ බලන්නකො m. ඉතින් m හොයන්න. මේ ආදී කියන එක මෙතනට ආදේශ කරන්න. L වලගේ ආදේශ කරන්න. ඉතින් නොදන්නා එකම පදය ඇවිල්ලා සිම්පල් n. සිම්පල් n වලගේ අපිට හොයාගන්න පුළුවන්. ඉතින් දැන් සුළු කිරීම පුරුදු වෙන්න. සුළු කිරීම ඔයාලට බැරි නම් කරන්න තියෙන එකම දේ තමයි සුළු කරන එක. නේද? සුළු කිරීම බැරි නම් සුළු කරන්න බෑ. නැත්තම් සුළු කිරීම පුළුවන් වෙන්නේ නැහැ. මැත්ස් බැරි නම් මැත්ස් එක ඔයාගේ වගකීම තමයි මැත්ස් ටික හොඳට හදාගන්න. වැරදුනාට කමන්නේ නැහැ. ඉතින් හරි ඉක්මනට පුළුවන් තරම් සුළු කරන්න. හරි. අපි යන්නේ ඊළඟ ගැටලුවට. වීඩියෝ එක නවත්තලා සුළු කිරීම Taman තනියෙන් කරන්න. හරිද? මම මේ කරන විදිය කියා දෙනවා. හරිද? සුළු කිරීම ඔයාලට බාරයි. වීඩියෝ එක නවත්තන්න. කමන්නේ වෙලාව ගියාට. වීඩියෝ එක නවත්තලා පුළුවන් විදියට කරන්න. තනියෙන් කරන්න. තනියෙන් කැලලෙන් පාවිච්චි කරන්න එපා. ලොකු සුළු කිරීම නෑ මේවා පුළුවන් වෙන්න ඕන වාට. ඊට පස්සේ තුන්වෙනි ගානට යන්න අපි. තාප සන්නායකතාවයේ k හා 2k වලින් ලෝහ වර්ග දෙකක් සාදා ඇති සර්ව සම සෙන්ටිමීටර් 50යි. මේ එකක් සෙන්ටිමීටර් 50යි අනිත් එක්කන සෙන්ටිමීටර් 50යි. මෙයා k මෙයා 2යි k. सेंटीमीटर 50 මෙයා सेंटीमीटर 50යි මෙයාගේ දිග सेंटीमीटर 50යි එකිනෙකට තබා सेंटीमीटर 100ක් දිග සංයුක්ත දණ්ඩක් සකසා ඒ තාප පරිවර්ණී කර ඇත. හොඳට තාප පරිවර්ණී කරලා තියෙන්නේ මෙයාගෙන් ගලන තාපය එළියට යන්නේ නැහැ. එයාගේ අක්ෂයේ දිගේ ගලාගෙන යනවා. උෂ්ණත්ව වෙනස දීලා තියෙනවා නේද? එක පැත්තක සෙල්සියස් අංශක 100යි අනිත් පැත්තේ සෙල්සියස් අංශක 0යි. දැන් මැද උෂ්ණත්වය දන්නේ නැහැනේ. ඒක තමයි හොයන්න තියෙන්නේ මැද ලක්ෂයේ උෂ්ණත්වය. එතකොට අපි මැද ලක්ෂයේ උෂ්ණත්වය T කියලා දාමු. තාපය එක පැත්තකින් නම් තව පැත්තකට ගලාගෙන යනවා. ගලාගෙන යන තාප ප්‍රමාණය සමානයි. නැත්නම්
තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය සමානයි. මේක පළවෙනි දණ්ඩ, මේක ඇවිල්ලා දෙවෙනි දණ්ඩ. පළවෙනි දණ්ඩ මේක, මේක ඇවිල්ලා දෙවෙනි දණ්ඩ. එතකොට පළවෙනි දණ්ඩට දාමුකෝ අපේ සමීකරණේ. දණ්ඩට පළවෙනි දණ්ඩට මම කිව්වා මෙයාගෙන් ගලන තාපය, ඒක තමයි තර්කය. මෙයාගෙන් ගලාගෙන යන තාපයම දෙවෙනි දණ්ඩටත් හම්බෙනවා. එකම තාප ප්‍රමාණයක් තමයි ගලාගෙන යන්නේ. හරි. පළවෙනි දණ්ඩට අපි දානවා q බෙදීම t සමානයි ka θ1 ඍණ θ2 බෙදීම l. ඊට පස්සේ අපි දාමු දෙවෙනි දණ්ඩට. ඔන්න ඔය සමීකරණයම දාමු. අපි මේකට ආදේශ කරලෙමුකෝ. q බෙදීම t. පළවෙනි දණ්ඩේ k කීයද? kම තමයි. හරස්කඩ වර්ගඵලයේ පළවෙනි දණ්ඩේ උෂ්ණත්ව වෙනස 100 ඍණ θ. 100 ඍණ θ. බෙදන්න දණ්ඩේ දිග සෙන්ටිමීටර් 50යි. ඉතින් මීටර වලින් දාන්න ඕනේ. මීටර 0.5යි. හරි. අපි දාමු දෙවෙනි දණ්ඩට. දෙක දණ්ඩට දාමු ওই සමීකරණය. හරිද? දෙක දණ්ඩට මේ සමීකරණය ආදේශ කරමු එකපාරම ලියමුද? මෙන්න මේ සමීකරණය තමයි දෙවෙනි දණ්ඩටත් දාන්න යන්නේ. q බෙදීම t සමානයි k. මෙයාගේ k කීයද? 2k. වර්ගඵලයේ e කියලා දාමුකෝ. උෂ්ණත්ව වෙනස කීයද? මෙයාගේ දෙපැත්ත උෂ්ණත්ව වෙනස θ ඍණ බිංදු. බෙදන්න මෙයාගේ දිග කීයද? මෙයාගේ දිග 0.5යි. මේ සමීකරණය ඔයා පාඩම් කරලා නෙතිනේ. ඕන්නම් මේක මතක තියාගෙන ආදේශය විතරක් කරන්න. ඉතින් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමාන කරලා. ඒකට 1යි 2යි සමාන කරලා. එතකොට හරි ලේසි. ka වැඩි කිරීම 100 ඍණ θ බෙදීම 0.5 වැඩි කරන්න 2යි ka θ ඍණ බිංදුව බෙදන්න 0.5. හරි. ඉතින් කැපෙන ඒවා කපලා දාලා θ වලාගේ වෙමු. එතන එනවා θ වලාගේ 100 බෙදීම 3යි නේද? ඒ කියන්නේ 33.33 සෙල්සියස් අංශක. දණ්ඩේ මැද උෂ්ණත්වය 33.3යි. සුළු කිරීම කරන්න. තනියෙන් කරන්න. දැන් තර්කය තමයි පළවෙනි දණ්ඩ තුලින් ගලාගෙන යන තාපයම තමයි දෙවෙනි දණ්ඩ තුලින් ගලාගෙන යන්නේ. පළවෙනි දණ්ඩ තුලින් ගලාගෙන යන තාපය දෙවෙනි දණ්ඩ තුලින් ගලාගෙන යනවා. 33.33. ඊට පස්සේ වැදගත් ප්‍රස්සාරයකුත් අඳින්නද? හරි. අපි යන්ක ප්‍රස්සාරය යන්නේ කොහොමද අපි ප්‍රස්සාරය යන්නේ? දණ්ඩේ දිගත් එක්ක විචලනය වීම අඳින්නද උෂ්ණත්වයේ. හරි. x අක්ෂයට ගමු දණ්ඩේ දිග. මැද 33.3. මේ දණ්ඩ කෙලින්ම මම ඕනනම් අඳින්නම්කෝ. හරිද? මේක ඇවිල්ලා දණ්ඩේ දිග. ඒ කියන්නේ දණ්ඩේ දිග මෙතන සෙන්ටිමීටර් 100. ඕන සෙන්ටිමීටර් කියලා දාමු. ප්‍රස්සාර අඳිද්දි දැනගන්න x අක්ෂය නම් කරා වරහන් ඇතුලේ ඒකකයේ දැම්මා. y අක්ෂය ඇවිල්ලා උෂ්ණත්වය. උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් තමයි දාන්නේ. මේ y අක්ෂය නම් කරා ඒකකයේ වරහන් ඇතුලේ දැම්මා. දැන් මෙතන උෂ්ණත්වය කීයද? මෙතන සෙල්සියස් අංශක 100යි. දණ්ඩේ මැද සෙන්ටිමීටර් 50 වෙනි උෂ්ණත්වය කීයද? 33.3 මෙන්න මෙතන අගය හරියටම දාන්න ඕනේ වැදගත් 33.3. මෙතන ඉඳන් මෙතනට ඉක්මනින් බස්සනවා. මෙතන ඉඳන් මෙතනට ලොකු උෂ්ණත්වයක් බහිනවා. බලන්න 100 ඉඳන් 33.3. ඒ කියන්නේ 66.6 ප්‍රමාණයක් බහිනවා මෙතන ඉඳන් මෙතන. අනේ මේ දණ්ඩ දිගේ 66.6ක් බහිනවා. මෙතෙන් ඉඳන් මෙතෙන්ට බහින්නේ ඉතුරු 33යි ගන්න. හරි. මෙයාගේ උෂ්ණත්ව අනුක්‍රමණීය වැඩි, මෙයාගේ උෂ්ණත්ව අනුක්‍රමණීය අඩුයි. හරිද? උෂ්ණත්ව අනුක්‍රමණීය මෙයාගේ වැඩි, උෂ්ණත්ව බැස්ම. මෙයාගේ උෂ්ණත්ව අනුක්‍රමණීය අඩුයි. ඕක තමයි අපේ තුන්වෙනි ගාන. හරි. අපි යන් හතරවෙනි ගානට.
ගානට යන්න. තාප සංනායකතාවයේ 0.8යි හා 1.12 වන 1 සෙන්ටිමීටර් ඝනකම බැගින් වීදුරු දෙකක් එක මත එක තබා 2 මිලිමීටර. හරි මේ වගේ වීදුරු දෙකක් එක මත එක තියලා මෙයාගේ සම්පූර්ණ ඝනකම 2 මිලිමීටර වන වීදුරුවක් හදලා ඝනකම ජනෙල් වීදුරුවක් කන ඇත. පිටත හා ඇතුළත උෂ්ණත්වය අතර වෙනස. මෙතන උෂ්ණත්වයයි මෙතන උෂ්ණත්වයයි අතර වෙනස සෙල්සියස් අංශක 10. අපි ගමුකෝ මෙයාගේ උෂ්ණත්වය T1, මෙතන උෂ්ණත්වය T2, මෙතන උෂ්ණත්වය T3 කියලා. අපි දන්නවා T1 වෙන T3 තමයි මේ ඇතුළත මේක එළිය. මේ ගෙදර ඇතුළ මේ ගෙදර එළිය. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10. මෙයාගේ වර්ගඵලය තමයි හරස්කඩ වර්ගඵලය තමයි වර්ග මීටර 1යි. හරි. දැන් මේක ඇවිල්ලා ගෙදර ජනේලය. ගෙදර ජනේලය. හරිද? මේක බිත්තිය. හරි බිත්තියේ තියෙනවා ජනේලය. හරි. තාපයේ ගලාගෙන යන උෂ්ණත්වය වැඩි තැනින් ඉඳන් උෂ්ණත්වය අඩු තැනට. අපි හිතමුකෝ මේ පැත්ත උෂ්ණත්වය වැඩි කියලා. මේ පැත්ත උෂ්ණත්වය අඩු. ඒ කියන්නේ මේක ගේ ඇතුලේ මේ ගේ එළියේ. එතකොට එළියේ ඉඳන් ඇතුළට තාපය ගලාගෙන එනවා. එළියේ ඉඳන් ඇතුළට තාපය ගලාගෙන එනවා. ඒකින්ද තමයි ගේ ඇතුලේ රස්නේ. හරි. වීදුරු තුලින් එනවා, බිත්ති තුලින් එනවා, දොරවල් වලින් එනවා. දැන් මෙතන දාන්නේ වීදුරු තුලින් ගලාගෙන එනවා. මේක අපි පළවෙනි ජනේලය කියලා දාමු. මේක අපි දෙවෙනි ජනේලය කියලා දාමු. අපිට අහලා තියෙන්නේ Q බෙදීම T කීයද කියලා. හරිද? හරි. පළවෙනි ජනේලයට දාමු. අපි දන්න සමීකරණය. අපි දන්න සමීකරණය මොකද්ද? තාප සංනායකතාවයේ එක සමීකරණයේදී Q බෙදීම T තාපයේ ගලන ශීඝ්‍රතාවය Ka උෂ්ණත්ව වෙනස T1 වෙන දෙපැත්තේ තියෙන උෂ්ණත්ව වෙනස බෙදීම ඒ දෙන්න අතර දුර. මේක තාප සංනායකතාව දීලා තියෙනවා. පළවෙනි ජනේලය එකයි දෙවෙනි ජනේලය එකයි වෙනස්. බලන්න පළවෙනි ජනේලයේ කේවලගේ කීයද 0.8යි. K 0.8යි. දෙවෙනි ජනේලයේ K2 කියලා දාන්නකො. දෙවෙනි ජනේලයේ කේවලගේ කීයද? 1.12යි නේද? 1.12. හරි. පළවෙනි සමීකරණේ හරි පළවෙනි ජනේලයට දාමු. මේ සමීකරණේ. අපි දැන් මේ සමීකරණේ ඔළුවේ දාගෙන තියෙන්නේ. Q බෙදීම T. Q බෙදීම T කෙලින්ම අගයන් ටික ආදේශමු. කේවලගේ කීයද? K දාන්න 0.8යි. වර්ගඵලය කීයද? කේවලගේ 1යි. උෂ්ණත්ව වෙනස කීයද? T1 ඍණ T2. බෙදන්නේ මෙයාගේ ඝනකම කීයද? 1 මිලිමීටර 10 ඍණ 3. හරි. දෙවෙනි එකට දාමු. දෙවෙනි ජනේලයට. මේක එක ජනේලයට. මේවා ලියනවා නම් හොඳයි. මේක දෙවෙනි ජනේලයට. දෙවෙනි ජනේලයට දාමු මේ සමීකරණය. Q බෙදීම T සමානයි K. කේවලගේ කීයද? 1.12. වර්ගඵලය කීයද? A. 1යි. උෂ්ණත්ව වෙනස කීයද? T2 ඍණ T3. බෙදන්නේ මෙයාගේ ඝනකම කීයද? 1යි. 1 වැඩි කිරීම 10 ඍණ 3යි. දැන් මේක අපේ අරමුණ මොකද්ද? Q බෙදීම T හොයන එක. හරි. අපි මේක මෙන්න මේ කෑල්ල උක්ත කරමුකෝ. මෙන්න මේ T1 ඍණ T2. T1 ඍණ T2 සමානයි Q බෙදීම T 1 වැඩි කිරීම 10 ඍණ 3යි. බෙදන්න 0.8 වැඩි කිරීම 1. මේකේ T2 ඍණ T3 උක්ත කරමු. Q බෙදීම T 1 වැඩි කිරීම 10 ඍණ 3යි. බෙදන්න 1.12 වැඩි කිරීම 1. වැඩක් නැහැ නේ ඉතින් වැඩි කරයි කියලා නේද? දැන් පළවෙනි සමීකරණේ මේක දෙවෙනි සමීකරණේ මේක. අපි පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරමු. හේතුව මට අයින් කරගන්න ඕනේ T2 කියන එක්කෙනාව. හරිද? අපිට දීලා තියෙන්නේ T1 ඍණ T3 10 කියලා. ඉතින් T2 අයින් කරගන්න ඕනේ. අපි T2 අයින් කරගන්න
පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරනවා. එකතු කර හැටිය බලන්න θ1 ඍණ වම් අත පැත්තේ θ1 ඍණ θ3 ඉතුරු වෙනවා. මේ මෙතන ඍණ θ2 ධන θ2 මෙයාට කැපෙනවා මෙයා කබල දාන θ1 ඍණ θ3 ඕන්නම් පොදු සාධක එළියට ගන්න q බෙදීම t ඉතින් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. එක වැඩි කිරීම 10 ඍණ 3. ඕක පොදු සාධක විදියට එළියට යනවා. එක බෙදීම 0.8 ධන එක බෙදීම 1.12. හරිද? ඉතින් සුළු කිරීම එනවා බලන්න. සුළු කිරීම θ1 ඍණ θ3 වලගේ දන්නවනේ. සෙල්සියස් අංශක 10යි. මේක සෙල්සියස් අංශක 10යි කියලා දාන්න. මේක සෙල්සියස් අංශක 10යි. එතකොට නොදන්න එකම පදේ මොකද්ද? q බෙදීම t. බලන්න q බෙදීම t හොයන්න. හරි. q බෙදීම t වලගේ බලන්න ඔයාලට එන උත්තරේ කීයද කියලා. හරි. මම සුළු කිරීම ඔයාලට දෙනවා. දැන් ෆිසික්ස් පාර්ට් එක මෙච්චරයි දැන් තේරෙනවනේ. ෆිසික්ස් කියලා කියන්නේ මෙච්චරයි. ඊට පස්සේ තියෙන්නේ සුළු කරලා සමගාමී සමීකරණ විදියට සුළු කරලා q බෙදීම t හොයා ගන්න. ඕකේදී මැත්ස් පාර්ට් එක. ඔයාලට ගණන් පුළුවන් වෙනවා. මොකද මම කරන්නේ නැත්තේ මම කරොත් ඔයාලා මගේ එකම බලලා ලියාගන්න. තේරුමක් නැහැ. සුළු කිරීම බෝඩ් එක බලලා ඔයා ලියනයි කියලා කියන්නේ ඔයාටම කරගන්න ලොකු හානියක්. සුළු කිරීම ටික බෝඩ් එක බලලා ලියනවයි කියලා කියන්නේ ෆිසික්ස් ටික ඉතින් ඉගෙන ගන්න එක වෙනම දෙයක්. ෆිසික්ස් ටික ඉතින් දන්නේ නැහැ. ඉතින් අලුත් දෙයක් නෙමෙයි. සුළු කිරීම ටික ඔයා තනියෙන් කරන්න. සුළු කිරීම ඔයාට බැරි නම් ඔයාම තමයි ඒකට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරි. මේ q බෙදීම t කීයද කියලා බලන්න. ඕනේ නම් ඔයාගේ උත්තරේ පල්ලෙහා දෙන කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඔයාගේ උත්තරේ ඉතින් හරිද කියලා බලන්න. හරි. අපි යම් පස්වෙනි ගානට. හරි අපි යම් පස්වෙනි ගානට. කාමරයක පවතින ජනේල වීදුරුවක ඝනකම 2 මිලිමීටර් හා වර්ගඵලය 0.4යි වර්ග මීටර් වන අතර කාමරයේ ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 වන අතර පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 වේ. වීදුරු තුලින් 120යි කිලෝ ජූල් මිනිත්තුවට ශීඝ්‍රතාවයෙන් තාපය ගලයි නම් වීදුරු වල තාප සන්නායකතාවය. හරි ලේසියිනේ. සමීකරණයට ඉදිරිපිටින් ආදේශ කරන් තියෙනවා. හරි. ඔන්න වීදුරුව තියෙනවා. එක පැත්තක උෂ්ණත්වය සෙල්සියස් 30යිලු අනිත් පැත්තේ සෙල්සියස් අංශක 20යිලු. ඔන්න ජනේලේ තියෙනවා. මෙයාගේ හරස් කඩ වර්ගඵලය දීලා තියෙනවා. වර්ගඵලය ඇවිල්ලා 0.4යි වර්ග මීටර. මෙයාගේ ඝනකම දීලා තියෙනවා 2 මිලිමීටර ඝනකම. හරි. මෙයාගේ q බෙදීම t දීලා තියෙනවා. හැබැයි සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ. කිලෝ ජූල් මිනිත්තුවට. හරි. අපේ සමීකරණයට ආදේශ කරමු. q බෙදීම t සමානයි හරි ලේසියි. සමීකරණයට ඔළුවේ තියාගෙන ආදේශ කරමු. හරි. මේක ලියන්න ඕනේ නැහැ. q බෙදීම t සමානයි k θ1 දින θ2 බෙදීමේ උෂ්ණත්ව වෙනස බෙදීම තාපය ගලන්නේ උෂ්ණත්වයේ වැඩි තැන ඉඳන් උෂ්ණත්වය අඩු තැනට. හරි. තාපය ගලාගෙන යන්නේ ශීඝ්‍රතාවය දීලා තියෙනවා. හැබැයි සම්මත ඒකක වලින් දාමු. කිලෝ ජූල්. කිලෝ අයින් කරගන්න 10 බල 3යි. මිනිත්තු යටනින් මේකෙන්නේ 120යි කිලෝ ජූල් බෙදීම මිනිත්තු. මිනිත්තුවක තප්පර කරගන්න. මිනිත්තු වල තියෙන තප්පර 8යි. හරි. කේවලගේ තමයි හොයන්න තියෙන්නේ. හරස් කඩ වර්ගඵලය යන දීලා තියෙනවා. 0.4යි. දෙපැත්තේ තියෙන උෂ්ණත්ව වෙනස කීයද? 30 ඍණ 20යි. මෙයාගේ දණ්ඩේ දිග කීයද? මෙතන ඉඳන් මෙතනට 2 මිලිමීටර් 10 ඍණ 3. මිලි කියලා කියන්නේ 10 ඍණ 3යි. ඉතින් නොදන්න එකම පදේ කේ. කීයෝ යන්නේ ඉතින්. ඕක තමයි පස්වෙනි ගාන. මම කියවනේ මේ සමීකරණය පුරුදු කරන්න තමයි මට ඕනේ. හරි. සමීකරණය ප්‍රැක්ටිස් කරගත්තට පස්සේ අපි ලේසි. සමීකරණය පාවිච්චි කරලා අපි කොහොමද
ගණන් හදන්න දැන් සමීකරණය ඔයාගේ ඔළුවේ තියෙනවා. ඉතින් ගැටලුවක් දැක්ක ගමන් මේ සමීකරණය ඔයාගේ ඔළුවට එන්න ඕනේ. ආවට පස්සේ බලමු මේ සමීකරණය කොහොමද අපි දාගන්නේ මේ ගැටලුවට. හරිද? හරි ලේසි. තව ඉස්සරහට අපිට තියෙනවා විභාග ගැටලු ටික. ඒතර විභාග ගැටලු වල බලන්න මේ සමීකරණයම තමයි දාන්න තියෙන්නේ හැමදාම. පොඩි මේ තියරි කොටස් ටික උත් ඕන වෙනවා ඉතින්. අර q සමාන ma q සමාන mc delta data අන්න ඒ වගේ. හරි අපි යන් 6 වෙනි ගානට. බොයිලරයක් සම්පූර්ණයෙන්ම තාප පරිවර්තනය කර ඇත්තේ පතුල හරහා ලැබෙන තාපය සම්පූර්ණයෙන්ම ජලයට ලැබෙන පරිදිය. බොයිලරයක් තියෙන බොයිලරය කියන්නේ වතුර රත් කරන උපකරණය. හරි. බොයිලරය ඇතුළට වතුර ටික දැම්මම මෙයා රත් කරා. හරි. මෙයා රත් කරනවා. ගින්දර මේ පැත්තෙන් දුන්නාට පස්සේ තාපය ගලාගෙන යනවා වතුර ගන්නවා ඒ තාපය. මෙයාගේ ඝනකම 5 මිලිමීටර. පතුලේ ඝනකම 5 මිලිමීටර වන අතර ලෝහයේ තාප සන්නිහිතතාවයේ කේවලගේ දීලා තියෙනවා 14යි කියලා. අනවරත අවස්ථාවේදී සෙල්සියස් සංසක 100 ජලයේ මිනිත්තුවකට මෙයාගේ සෙල්සියස් සංසක 100 ජලය මිනිත්තුවට කොච්චරක් වාෂ්ප වෙනවද? 420 ග්‍රෑම් බැගින් හිමාලය බවට පත් වේ. දැන් තාපය ලබාගෙන ජලය ටික වාෂ්ප වෙලා යනවා. මිනිත්තුවට යනවා තප්පර 60කදී 420ක් වාෂ්ප වෙලා යනවා. එතකොට තප්පර 60කදී මිනිත්තුවට ග්‍රෑම් 420ක් වාෂ්ප වෙලා යනවා. මෙයාගේ වර්ගඵලය දීලා දිනවා. පතුලේ වර්ගඵලය කීයද? පතුලේ වර්ගඵලය 130යි වර්ග සෙන්ටිමීටර් මං කිව්වා වර්ග මීටර් කරන්න 10 ඍණ 4ෙන් වැඩි කරනවා. හරි. මෙයාගේ උෂ්ණත්වය තමයි අහලා තියෙන්නේ. එළියේ කියන්නේ ගින්දර දුන්නානේ. ගින්දර වල උෂ්ණත්වය තමයි හොයන්න තියෙන්නේ. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2.6යි 10 බල 5යි ජූල් කිලෝග්‍රෑමයට. දැන් මොකද වෙන්නේ? තාපය දෙනවා. හරිද? කවුද තාපය දෙන්නේ? ගින්දර. ගිනි දැල්ල තාපය දෙනවා. මෙයාගේ තාපය ගලාගෙන යන උඩට. තාපය උඩට ගලාගෙන ගිහිල්ලා මෙයාගෙන් ගන්න තාපයෙන් වතුර ටික රත් වෙනවා. දැන් රත් වෙලා ඉවර වෙලා සෙල්සියස් සංශක 100 වතුර ටික වාෂ්ප වෙලා යනවා. දැන් මෙතන සෙල්සියස් සංශක 100 තියෙනවයි කියලා දීලා තියෙනවා. හිතමුකෝ මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් සංශක 30 තිබ්බයි කියලා. 30 තිබ්බනම් යම් තාප ප්‍රමාණයක් ඕන වෙනවා 30 ඉඳන් 100ට රත් වෙන්න. ඊට පස්සේ තමයි 100 දී වාෂ්ප වෙන්නේ. දැන් අපි දන්නවා ජලය සෙල්සියස් සංශක 100 දී නටනවා. නටනවායි කියලා කියන්නේ සෙල්සියස් සංශක 100 දී ද්‍රව අවස්ථාවේ තියෙන ජලය වායු අවස්ථාවට පරිවර්තනය වෙනවා. සෙල්සියස් සංශක 100 උෂ්ණත්ව වෙනස් වීමක් නැතුව එයාගේ ද්‍රව අවස්ථාවේ තියෙන ජලය වායු බවට පත් වෙනවා. හරි. තාපය ගලාගෙන යනවා. ඔය ගලාගෙන යන තාපය උරාගෙන මොකද දන්නවද කරන්නේ? වතුර ටික වාෂ්ප වෙලා යනවා. ඉතින් ජලයේ තාපය කියන්නේ ජලයේ උරාගත් තාපය. ජලයේ තාපය කියන්නේ ජලයේ උරාගත් තාපය Q සමානයි ma. Q සමානයි ma. ඕනනම් මේක දීලා තියෙනවා. තප්පර 60කදී ග්‍රෑම් 20යි. එතකොට ජලයට වාෂ්ප වෙන්න අවශ්‍ය වෙච්ච තාපය Q ඕනනම් දෙපැත්තම කාලයෙන් බෙදමු. හරි. ඕනනම් කාලයෙන් බෙදමු. තප්පර 60කදී ග්‍රෑම් 20යි. එක තප්පරයකදී කීයද? ඒ කියන්නේ අවශ්‍ය වෙච්ච ඒ කියන්නේ Q බෙදීම T. තප්පරයකදී අවශ්‍ය ඒ කියන්නේ තප්පරයකදී මේ M බෙදීම T කියලා කියන්නේ තප්පරයකදී වාෂ්ප වෙච්ච තාප ප්‍රමාණය. ස්කන්ධය කියලා කියන්නේ 420යි ග්‍රෑම් කිලෝග්‍රෑම් ගණන 10 ඍණ 3ෙන් වැඩි කරා කාලය කීයද? තප්පර 60න් බෙදුවා. ඔන්න Q බෙදීමේදී දැන් දන්නවා. L වලගේ කීයද? 2.6යි 10 බල 5යි. දැන් වතුර වලට කාගෙන්ද තාපේ හම්බුනේ? මේ පතුල හරහා ගලාගෙන ආවේ තාප ප්‍රමාණය තමයි
පතුලේ හරහා ගලාගෙන ආවේ තාප ප්‍රමාණය තමයි මෙන්න මෙයාට හම්බුනේ ජලයට හම්බුනේ. ඉතින් Q බෙදීම T. Q බෙදීම T සමානයි ලෝහයට දාමු. Ka θ1 ඍණ θ2 බෙදීම L. මේක හිතේ තියාගෙන ආදේශ කරනවා නම් හොඳයි. Q බෙදීම T ඒ කියන්නේ පතුල තුලින් ගලාගෙන යන තාපය කේවලගේ දන්නවා. හරස් කඩ වර්ගඵලය දන්නවා 130යි 10 ඍණ 4යි උෂ්ණත්ව වෙනසක් දන්නව නේද? දෙපැත්ත උෂ්ණත්ව වෙනස ඒක තමයි වන්නේ මේ θ ඍණ 100. මෙයාගේ උෂ්ණත්වය 100යි මෙයාගේ අනිවාර්යයෙන්ම 100ට වඩා වැඩි. බෙදන්න දිගේ. කියන්නේ දිග කියලා කියන්නේ මෙයාගේ ඝනකම. මෙයාගේ ඝනකම කියන්නේ 5 මිලිමීටර. 5 වැඩි කිරීම 10 ඍණ 3. ඉතින් මේ සමීකරණේ ගලාගෙන ඉන තාපය තප්පරයකදී ගලන තාපය අරගෙන වතුර ටික වාෂ්ප වෙලා යනවා. මේ සමීකරණ දෙක සමාන කරනවා. ඔච්චරයි. නොදන්න එකම පදේ මොකද්ද? මෙන්න මෙතන තියෙන θ කියන එක තමයි නොදන්නා එකම පදේ. θ වලගේ වෙමු. θ කීයද බලන්න තමයි මේකෙදි T. හරි සරලයි. θ කීයද කියලා බලමු. θ වල බලාගිය. හරි. ඊළඟ ගණන් ටික අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක කරමු. එතකොට පුළුවන් නම් ඊළඟට තියෙනවා ඔයාලට ඒ ලෙවල් ගණන් කීපයක් ඒ ගණන් කීපයක් කරලා ඉවර වෙලා පාඩමට සහභාගී වෙන්න. වැරදුනාට කමන්නේ. ඔයාලට පුළුවන් විදිහට කරන්න. මේක අපේ රිවිෂන් පාඩම. රිවිෂන් පාඩමේදී අපි කරන්නේ සමීකරණේ විතරක් ඉගෙනගෙන, ඒ කියන්නේ අත්‍යවශ්‍යම කරන තියරි කොටස් ටික ඉගෙනගෙන ඒ තියරි කොටස් ටික දාලා පාවිච්චි කරලා අපි ගණන් හදන්න ඉගෙන ගන්න එක. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි ඊළඟ පාඩමේදී ඊළඟ වීඩියෝ එකේදී ඊතුරු ගණන් ටික සාකච්ඡා කරමු.